සියලු දෙනාටම ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන් පුතේ. ඉස්සෙල්ලාම අද අපි රිවිෂන් පන්තියේ පළවෙනි දවස 2022 රිවිෂන් පන්තිය පළවෙනි දවසේදී අපි අවුරුද්දක ටාගට් එකක් එක්ක යනකොට මම මුලදී මගේ වැඩපිළිවෙල කොහොමද කරන්නේ කියන කාරණේ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් ප්‍රථමයෙන්ම සිදු කරලා ඊට පස්සේ ප්‍රශ්න පත්‍රයේ සකස් වන ආකාරය පිළිබඳව කතා කරලා අපි විෂය ධාරාවට යනවා. පුතේ ප්‍රථමයෙන්ම කියන්නට ඕනේ අපි මේ ප්‍රශ්න පත්‍රයේ සැකැස්ම පිළිබඳව ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ඔයගලන්ට නිපුණතාවයන් 12ක් තියෙනවා. මේ නිපුණතාවයන් 12 MCQ ප්‍රශ්න වලින් ඔයගලන්ට ප්‍රශ්න 50ක් ඇතුළත් වෙනවා මේ නිපුණතා 12න්. ඒතර මේ නිපුණතා 12න්ම MCQ ප්‍රශ්න 50ක් සකස් වෙද්දී එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ඔයගලන්ට ලකුණු 100ක් හම්බ වෙනවා. මේ MCQ එක ප්‍රශ්නයකට ඔයගලන්ට වෙලාව හම්බ වෙනවා විනාඩි 2යි තප්පර 40ක්. එතකොට මේ විනාඩි 2යි තප්පර 40 විතේ ඔයගොල්ලෝ මේ MCQ ප්‍රශ්න එකකට උත්තර සපයන්න ඕනේ. එතකොට මේ MCQ ප්‍රශ්නයකට ඔයගලන්ට උත්තර නැත්නම් වර්ණයන් 5ක් හම්බ වෙනවා. එතකොට මේ වර්ණයන් පහෙන් ඊ타මත්ම ගැළපෙන නිවැරදි පිළිතුර අපි තෝරගන්න ඕනේ. ඒක ටිකක් අසිරුයි. සමහර වෙලාවට එක ළඟ යන පිළිතුරු මේ තුල අන්තර්ගත වෙන්නට පුළුවන්. ඒ නිසා හරි දැනුම, නිවැරදි දැනුම, තර්කානුකූල දැනුම අපි තුල තියෙන්නට ඕන මේ MCQ ප්‍රශ්නකට උත්තර සපයන්න. ඒ වගේම ඕගලන්ගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සමන්විතයි. අයන්න සහ ආයන්න. අයන්න ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ අයන්න කොටසේ ඔයගලන්ට ප්‍රශ්න 5ක් අන්තර්ගත වෙනවා. මේ ප්‍රශ්න 5ම අන්තර්ගත වෙන්නේ ඔයගලන්ගේ 12 වසරේ පාඩම් නිපුණතාවයන් 6කින්. නිපුණතාවයන් 6කින්. දෙවෙනි කොටස සමන්විත වෙන්නේ 13 වසරේ නැත්නම් ආයන්න කොට සමන්විත වෙන්නේ 13 වසරේ තියෙන නිපුණතාවයන් 6න් ප්‍රශ්න 5. එතකොට මේ එක ප්‍රශ්නයකට ලකුණු 20 ගන්න. ඕගොල්ලෝ එක කොටසකින් ආම වශයෙන් ප්‍රශ්න 3ක් තෝරගෙන ප්‍රශ්න 5කට පිළිතුරු සපයන්න ඕනේ. 10ක් දීලා 5ක් තෝර ගන්නවා කියන්නේ හරි ලේසි වැඩක්. 10ක් දීලා 5ක් 150යි. ඒ නිසා 150ක් තෝර ගැනීම ලේසි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාලට පුළුවන්කමක් තියෙනවා ආ කොටසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ආ කොටසේ ඔයගලන්ට පුළුවන්කමක් තියෙනවා ප්‍රශ්න 3ක් තෝරගන්න. මම හොඳයි කියන දේ තමයි ඒක. මොකද දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අයන්න කොටසේ ප්‍රශ්න 5 හැදෙන්නේ පළවෙනි නිපුණතාවය වන ආර්ථික සංකල්ප ආර්ථිකයක් හැඳින්වීම නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති කියන කොටසේ. ඒතර මේ කොටස් තුන හරි ලේසි. ඒ නිසා පළවෙනි ප්‍රශ්නය එතනින් තෝරගන්න පුළුවන්කමක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නය හැටියට ඕගොල්ලන්ට එන්නේ ඉල්ලුම සැපයුම නම්‍යතාවය සමතුලිතය කියන කොටසේ. ඒකත් ලේසි මොකද ඉල්ලුම නම්‍යතාවය කියන ඒවා ඉතා අමාරු දේවල් නෙමෙයි. අපි ගණනය කිරීම ගොඩක් කරනවා. මේ ගණනය කිරීම ටික කරපුවාම ඔයගලන්ට තේරෙයි මේවා ඉතාම ලේසි කාරණා. ඒ නිසා දෙවෙනි ප්‍රශ්නේ තෝරගත්ත කියලා හිතන්නකෝ. තුන්වෙනි ප්‍රශ්නේ ඉන්නේ ඔයගලන්ට ආණ්ඩුව වෙළඳපොළට මැදිහත් වීම කියන තුන්වෙනි නිපුණතාවය. ඒකත් ඔයගලන්ට තෝරගන්න පුළුවන් ඉතා ලේසි.
හරියට අධ්‍යයනය කරපුවාම මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි ගණන් විශාල ප්‍රමාණයක් මේකේ හදනවා. ඒ ගණන් හදන ඒවා ප්‍රශ්න සාකච්ඡා කරන ඒවාත් එක්ක ඉතා පහසුයි. ඒ වගේම හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඔයගලන්ට හැදෙන්නේ පුතේ පිරිවැයකරණය සහ වෙළඳපොළ ව්‍යුහ කියන කොටසේ. පිරිවැය හා වෙළඳපොළ. පිරිවැය සහ වෙළඳපොළ කියන කොටස ඉතාම ලේසි ගණනය කිරීම නැහැ. අපි හරියට කරුණු ටික මේකේ තියෙන સિદ્ધාන්ත ටික හරියට අවබෝධ කරගත්තොත් ඒක අමාරු නෑ. ඔයගොල්ලෝ දන්නවා දැනටම සමහර ගෙනත් ඇති ඉස්කෝලේදී එහෙම දැන් අපි ගත්තොත් එහෙම මේ පිරිවැය කියන්නේ මොකක්ද? කෙටි කාලය කියන්නේ මොකක්ද? දිගු කාලය කියන්නේ මොකක්ද? පරිමාණානුකූල පිරිමැසුම් කියන්නේ මොනවද? පරිමාණානුකූල ඵල කියන්නේ මොනවද? එතකොට පූර්ණ තරංගය කියන්නේ මොකක්ද? ඒකාධිකාරය, පූර්ණ තරංගයක ලාභ උපරිම කර ගැනීම සම්බන්ධ නීති මේ ආකාරයේ දේවල්. ඒකනම් ලියන්න පුළුවන්. හරිනම් පහම ලියන්න පුළුවන්. ඊළඟට එන්නේ පුතේ ඔයගලගේ පස්වෙනි නිපුණතාවයේ ජාතික ගිණුම්කරණය සහ හයවෙනි එක සාර්වාර්ථිකය කියන කොටස් දෙකේ එකතුවෙන් එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මේ කතා කරේ 12 වසර තුල ඔයගලන්ට තියෙන නිපුණතාවයන් 6 පිළිබඳව. ඒ නිසා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ පළවෙනි අයන්න කොටස ප්‍රශ්න පත්‍රයේ අයන්න කොටසේ සම්පූර්ණ ප්‍රශ්න 3කට ඔයගොල්ලෝ උත්තර ලියන්න ඔයගොල්ලන් තුල දැනුම වර්ධනය කරගන්නට ඕනේ. ඒකම 12 වසරේ MCQ ප්‍රශ්න 25ක් හම්බ වෙනවා. MCQ ප්‍රශ්න 25ක්. ඔයගොල්ලන්ගේ පළවෙනි පාඩමෙන් MCQ ප්‍රශ්න 5ක් එනවා. පළවෙනි පාඩමේ පුතේ MCQ ප්‍රශ්න 5ක් එනවා. 5 6ක් අතර එනවා. 12 වසරේ පළවෙනි නිපුණතාවයෙන් MCQ එනවා 5ක් 6ක් අතර. ඒ කියන්නේ මොකක්ද? අපි කියපු අර ආර්ථිකයක් හැඳින්වීම, නිෂ්පාදන සම්පත්, නිෂ්පාදන හැකියාමායින් වක්‍ර සහ මූලික ආර්ථික ප්‍රශ්න සහ ආර්ථික පද්ධති කියන එකෙන් MCQ ප්‍රශ්න 5ක් නැත්නම් 6ක් එනවා. දෙවෙනි නිපුණතාවයේ MCQ ප්‍රශ්න පුතේ සාමාන්‍යයෙන් ගත්තොත් ඕගලන්ට 6ක් විතර එයි. 6ක් විතර එයි. හරි. 6ක් එයි. දෙවෙනි එකෙන් ඒ කියන්නේ ඉල්ලුම, සැපයුම, නම්‍යතාවය සහ සමතුලිතය කියන කොටස් වලින් තමයි මේ MCQ 6 හැදෙන්නේ. තුන්වෙනි කොටස මම කිව්වා ආණ්ඩුවේ මැදිහත් වීම වෙළඳපොළ ක්‍රියාකාරීත්වයට සාමාන්‍යයෙන් ගත්තොත් මේකේ MCQ 3ක් විතර එනවා. 3ක් විතර එනවා. MCQ 3ක්. හරි. ඒ වගේම හතරවෙනි පිළිබෑකරණය සහ වෙළඳපොළ ව්‍යුහ කියන කොටස ගත්තොත් මේකෙන් සාමාන්‍යයෙන් ඔයගලන්ට MCQ ප්‍රශ්න 4ක් එනවා. MCQ 4ක් එනවා. අපි පස්වෙනි ඒකකයේ ගත්තොත් ජාතික ගිණුම්කරණය. ඔයගලන්ට MCQ ප්‍රශ්න එතන 4ක් මේක එහාට මෙහාට වෙනවා 4 5 4ක් කියලා. අපි ඒ වගේම ගත්තොත් 6 වෙනි එක සාර්වාර්ථිකය. සාර්වාර්ථික සමතුලිතය කියන කොටසෙන් ඔයගලන්ට MCQ ප්‍රශ්න පුතේ 3ක් එනවා. එහෙනම් ඔන්න ඔය ආකාරයට තමයි ඔයගලන්ගේ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තුල තියෙන 12 වසරේ MCQ ප්‍රශ්න ටික හැදෙන්නේ. දැන් මේ ටික එකතු කරොත් පුතේ මේ ටික එකතු කරොත් ඔයාලට ඒ උත්තරේ 25. උත්තරේ 25. එහෙනම් ප්‍රශ්න 25 හැදෙන විදිය තමයි මේකේ. එතකොට මේ ආකාරයට මේ 25ටම ඔයගලන්ට උත්තර සැපීමේ හැකියාව තියෙනවා. මේ පාඩම් ඉතා ලේසි. අපි ටාගට් කරන්නේ අද ඉඳලා අවුරුද්දක ඇතුළත මේ සම්පූර්ණ සිලබස් එක ආවරණය කරගෙන අපි යන්නේ අගෝස්තු වලට. අපි දන්නේ එහාට යයිද මෙහාට එන්නේ නැහැ කොහොමද එහාට යයිද? දන්නේ නැහැ. හැබැයි අගෝස්තු වලට ටාගට් කරගෙන මේ ගමන අපි යන්නේ. හරි. ඒ වගේම MCQ ප්‍රශ්න පත්‍රයේ අපි ගත්තොත් එහෙම 12 වසරේදී අපිට ලැබෙන ප්‍රශ්න ටික ගත්තොත් මුදල් හා බැංකු ඔයගලන්ගේ 6 වෙනි 7 වෙනි නිපුණතාවය.
මුදල් හා බැංකු. මේ මුදල් හා බැංකු කියන මුදල් බැංකු මිල මට්ටම් කියන කාරණාවලින් ඔයගලගේ MCQ ප්‍රශ්න නම් පුතේ 5ක් එනවා. ඒ කියන්නේ 7 වෙනි එකෙන් ඔයාලට එනවා කීයක්ද? 5ක්. 7 පාඩම. 8 පාඩම ගත්තොත් රාජ්‍ය ආර්ථිකය. රජයේ සාර්වත්‍රිකයකට රාජ්‍ය මැදිහත් වීම සම්බන්ධව ගත්තොත් මෙතනත් MCQ ප්‍රශ්න 5ක් විතර එනවා. 5ක් 6ක්. මේ තියෙන්නේ 13 වසර සම්බන්ධව කතා කරා. ඒ වගේම ගත්තොත් ඊළඟට තියෙන්නේ ඔයගලන්ට අපි ගත්තොත් එහෙම ජාත්‍යන්තර වෙළඳාම සම්බන්ධව ගත්තොත් 9 වෙනි එකකය මේකෙත් MCQ ප්‍රශ්න සාමාන්‍යයෙන් 3ක් විතරයි. 3ක්. ඊළඟට තියෙන්නේ 10 වෙනි එකකය අන්තර්ජාතික මූල්‍ය කොටසෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න 4ක් විතරයි. 11 වෙනි එකේ ඔයගලෙන් ගත්තොත් සාමාන්‍යයෙන් 6ක් 5ක් විතර එනවා. 12 වෙනි එකෙන් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් ගත්තොත් 2ක් විතර වගේ තමයි එන්නේ. මෙන්න මේ විදිහට තමයි MCQ ප්‍රශ්න ටික ඔයගලන්ගේ 13 වසරේ හැදෙන්නේ. පුතේ ප්‍රශ්න කීයද? 25යි. මේ මුදල් හා බැංකු ලේසි. මෙතන තියෙන අන්තර්ජාල අපි ගත්තොත් එහෙම මේ රාජ්‍ය සාර්වත්‍රික ක්‍රියාකාරීත්වයෙන් රාජ්‍ය මැදිහත් වීම ලේසි. රාජ්‍ය ආදායම වියදම අයවැය ලේඛන ලේසි. බාහිරතා ලේසි. අන්තර්ජාතික වෙළඳාම කිසි ගැටලුවක් නැහැ, ලොකු කාරණා නැහැ. හරි. එතකොට ඔයාලා දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ වෙලෙන් දෙකක් තෝරගන්න පුළුවන්. ප්‍රශ්න 3ක් තියෙනවා. තුනෙන් දෙකක් තෝරගත්තාම ප්‍රශ්න 5ක් වෙයි. අනිත් ඒවායින් අපි බලන්නේ මොකක් කරන්නද? MCQ ප්‍රශ්න ටික ආවරණය කරගන්න. දැන් මේ තියෙන්නේ පුතේ ඕගලන්ගේ MCQ ප්‍රශ්න 50 හැදෙන විදිය. MCQ 50 හැදෙන විදිය. දැන් මම ගත්තොත් ඕගලන්ගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ මම කිව්වා 12 වසරේ කොටසේ අයන්න හැදෙනකොට ප්‍රශ්න හැදෙන විදිහ සම්බන්ධයෙන් ගත්තොත් පොඩි වෙනසක් තියෙනවා. මේ වෙනස තමයි ඔයාලට පළවෙනි එකෙන් එක ප්‍රශ්නයක් එනවා. මේ අයන්න කොටසේ එක් පළවෙනි නිපුණතාවයෙන් එකක් එනවා. දෙවෙනි නිපුණතාවයෙන්ත් එකක් එනවා. තුන්වෙනි නිපුණතාවයෙන්ත් එකක් එනවා. හැබැයි පුතේ අපි ගත්තොත් එහෙම දැන් 1 2 3 4 වෙනුත් එකක් එනවා. හැබැයි 5 සහ 6 කියන පාඩම් දෙකෙන් වෙන්නේ එකයි. ඔන්න තමයි වෙනස. එහෙනම් ඔන්න ප්‍රශ්න 5 හැදෙන හැටි අයන්න කොටසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. හරි. 5 සහ 6න් එකයි. එක්ක ජාතිකනුකරණයේ ගානක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් සාර්වත්‍රික සම්පූර්ණයෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි දෙවෙනි ආයන්න කොටසට ගියොත් ආයන්න කොටසේ 7 8 9 10 11 12. හරි. එතකොට මෙතින්දී අපි ගත්තොත් එහෙම 7න් 1යි 8න් 1යි 9න් 10න් 1යි. බලන්න 9 10න් 1යි 11න් 1යි 12න් 1යි. ඔන්නම තමයි ආයන්න කොටස ප්‍රශ්න පත්‍රයේ හැදෙන්නේ. දැන් පුතාලට අවබෝධයක් ලැබෙන්නේ නැති අපේ ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වන ආකාරය. ඒ නිසා අපි සූදානම් වෙන්නේ කොහොමද? කොහොමද සූදානම් වෙන්න ඕනේ? දැන් අපි වැඩ පටන් ගන්න ඕනේ. දැන් අනිකුත් විභාගات කරන අතරතුරේ ඒ විභාගවලට තැන දෙමින් අපේ කාලය උපරිමයෙන්ම අපි පුතේ වැය කරන්න. වැය කරලා ටාගට් එකක් හදා ගන්න අවුරුද්දට. මේ අවුරුද්ද කාලය තුල මම මෙන්න මේ විදිහට මේ පාඩම් වැඩ කටයුතු ටික සැලසුම් කරනවා කරගෙන යනවා කියන කාරණය. රිවිෂන් පන්තියකදී අපි කරන්නේ මතක් කරලා දීමක් කියලා සාමාන්‍ය මතයක් තියෙනවා. නමුත් මම ඊට වඩා එහා ගිහිල්ලා
ඕගොල්ලන්ගේ තියරි කොටස් සෑම එකක්ම මගේ ටියුට් එක තුල අන්තර්ගත කරමින් ඒ වගේම ප්‍රශ්න පත්‍රවල තිබිච්ච ප්‍රශ්න ටිකත් අන්තර්ගත කරමින් ඒ වගේම අලුතින් කතා කරන්නට වන්නා වූ ප්‍රශ්නත් අන්තර්ගත කරමින් තමයි මේ ටියුට් එක හදලා තියෙන්නේ. ඒ නිසා මේකෙදි යම් කෙනෙක් මුල ඉඳලම ආර්ථික විද්‍යාවේ මුල කොටස් අධ්‍යයනය කරලා නැත්නම් මේ මගේ තියෙන පාඨමාලාව තුල ඕගලන්ට පුළුවන්කමක් තියෙනවා සියලුම කාරණා ටික අවබෝධ කරගන්න. ඕගොල්ලෝ දන්න ඕගලගේ යාළුවෝ ඉන්නවනම් මුල ඉඳලා සම්බන්ධ කරගන්න. මම තියරිත් එක්ක යන්නේ. සාමාන්‍යයෙන් රිවිෂන් එකක් කියපුවාම රිවිෂන් එකේ පුතේ උඩින් ටච් කරගෙන එහෙම මෙහෙම කියාගෙන යනවා. නමුත් මම එහෙම නැහැ. මම හැම කාරණයක්ම පැහැදිලි කරමින් තමයි රිවිෂන් එක ගෙනියන්නේ. ඒ නිසා මට කාලයක් යනවා. ඒ නිසා පැය දෙකක කාලයක් තුල මේ රිවිෂන් පාඨමාලාව ඉවර කරන්න බෑ. ඒ නිසා ඒකට දීර්ඝ කාලයක් යනවා. සමහරවිට මම පැය 3ක් ගනි. සමහරවිට පැය 3මාරක් ගනි. දැන් ඉල්ලුම සැපයීමේ ගණන් හදද්දී සාමාන්‍යයෙන් පැය 4ක කාලයක්වත් අපි මේකේ ගණන් හදලා හුරු වෙන්න ඕනේ. මේක ලියන්න ඕනේ. දැන් මම නෝට් එකක පුතේ print කරලා ඔයගොල්ලන්ගේ අතට දුන්නට ඒකෙන් ඔයගොල්ලන්ට යන දැනුම ප්‍රමාණය අඩුයි. අවශ්‍ය දේවල් print කරලා තියෙනවා. ඒවා highlight කරගන්න highlight එකක් ළඟ තියාගන්න. හරි. ඒ වගේම අවශ්‍ය කාරණා සියල්ලක්ම පුතේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. අපි ලියනවා. ලියන්න කොටස් ඉතුරු කරලා තියෙනවා. print එකේ දීලා තියෙනවා. දැන් සමහර සමීකරණ වගේ දේවල් මම ඒවා print කරලා දීලා තියෙනවා. උත්තරයක් නම් ලියන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා. උත්තරේ ලියලා අතට හුරු වෙන්න ඕනේ. ඒ නිසා මට මේක print කරලා ඔක්කොම ටික දීලා ගෙනියන්න පුළුවන්. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ලියනවා වැඩිනේ. නෑ. මතක තියාගන්න. හදනවා වැඩිනේ. නෑ. අපි ඕනෑම කෙනෙක් දැන් හිතන්නකෝ කිසියම් මලල ක්‍රීඩාවක් සම්බන්ධව ගත්තොත්. දැන් අපි දන්නවා හෙල්ල විසිකිරීමේ තරගයේ රම්ප දක්වම දිනුවා ලංකාව. එතකොට එයා එකපාරට ওই තැනට ආවේ නෑනේ. එයා දුවන්න පුරුදු වුණා. එයා හෙල්ල අල්ලන්න පුරුදු වුණා. හෙල්ල විසි කරන පව එක පුරුදු වුණා. ඒ වගේම ඒකට අදාළ තියරි ටික ඉගෙන ගත්තා. තියරි ටිකත් එක්ක තමයි එයා තුල ඇති කරගත්ත පුහුණුවෙන් තමයි අවසාන ප්‍රතිඵලය ලබා ගන්න. ඒ නිසා අපිට පුහුණුවක් නැතුව අපි මහන්සි වෙන්නේ නැතුව අපි තියරි එක ඉගෙන ගන්නේ නැතුව අපිට පුළුවන් කමක් නැහැ අවසාන ප්‍රතිඵලයට යන්න. ඒ නිසා ප්‍රශ්නයකට උත්තර ලියන්න නම් අපි අතහුරු කරගෙන ඉන්න ඕනේ ප්‍රශ්නට උත්තර ලියන්න. දැන් සමහර අවස්ථාවලදී බලන්න පුතේ සමහර දේවල් ලියන්න එහෙම ගියාම ලියෙන්නේ නැහැ නේද? පටන් ගන්න හරි අමාරුයි. හරි. දැන් ප්‍රශ්නයකට උත්තරේ ලියන්න ගියාම කොහොමද පටන් ගන්නේ? ගැටලුවක්. අන්න ඒ නිසා ඒකට විසඳුම් මේ රිවිෂන් පන්තියේදී අපි ලබා දෙනවා. රිවිෂන් පන්තියේදී ලබා දෙනවා. ඉතින් ඒ නිසා මගේ වැඩපිළිවෙල මම ඔයාලට ඉස්සෙල්ලාම පැහැදිලි කරේ ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය පිළිබඳව. ඊළඟට මම මේ පැහැදිලි කිරීම කරන්නේ අපි මේ යන විදිහ. අපි යන්නේ ලකුණු 90ක් 95ක් ලබා ගැනීමේ ටාගට් එකට. A+ එකක් ලබා ගැනීමේ ටාගට් එකට. A+ එකක් ලබා ගන්න නම් ලකුණු 85කට වඩා වැඩි වෙන්න ඕනේ. දැන් සමහර අය ලකුණු 75ක් අරගෙන ඒකක් අරගෙන කියනවා මම හොඳටම ලකුණු ගත්තා කියලා. දැන් එහෙම බෑ. A+ එකක් හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා ලකුණු 85කට වඩා 95කට ළඟා වීමේ හැකියාව පුතේ තියෙනවා කිසි ගැටලුවක් නැතුව අපි මේ කාරණා සියල්ලක්ම හරියට අධ්‍යයනය කළොත්. ඉතින් ඒ නිසා දැන් අර එහෙන් මෙහෙන් අපි ඉගෙනගත්ත දේවල් ටික ඊටාත්ම निराවුල්ව ටාගට් එකකට අපි අධ්‍යයනය කරමින් ඉදිරියට මේ වැඩ කටයුතු කරගෙන යනවා. හැම දවසකම පන්තියට පුළුවන් තරම් බැරිම හේතුවක් නොවෙන්න පුතේ පන්තියට සහභාගී වෙන්න. ඒක මම කරන ඉල්ලීම. මොකද එතකොට තමයි ඔයාලත් ඉන්නවා පන්තියේ මටත් යම් ආකාරයක සතුටක් තියෙනවා. ඔයගොල්ලෝ පන්තියට හැමදාම එනවා. තේරෙන්නේ නැති ඕනෙම කරුණක් පුතේ ඔයගොල්ලන්ට පුළුවන් මගේ රිවිෂන් පන්තියේදී අහන්න. මම උගන්වගෙන යනකොට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඇහුන්නේ අපි කතා කරන්නේ දුරස්තම ඉඳගෙන. සමහර වෙලාවට අන්තර්ජාලයේ ප්‍රශ්න තියෙනවා. හරි.
සමහර වෙලාවට වටේ පිටේ ශබ්ද ඇහෙනවා. සමහර වෙලාවට මම පන්ති මෙතන කරනකොට අර චූම්පාන් එක ඇවිල්ලා මෙතන කෑ ගහනවා. දැන් මගේ කතාව නෙමෙයි අහන්නේ මොකද්ද ඕගලන්ට චූම්පාන් කතාව. සමහර වෙලාවට එනවා අයිස්ක්‍රීම් එකක්. සමහර වෙලාවට කිරිපැණි විකුණනවා. දැන් සමහරවිට මම වෙළඳ පොළ ඉල්ලුම ගැන කතා කර කර ඉන්නකොට කිරිපැණි කාර්යය ආපුවම ඕගොල්ලෝ ඒව ගැන හිතයි මේ සර් තමයි කියන්නේ කිරිපැණි ගැන ඉල්ලුම ගැන කියලා. නේ? අන්න ඒ නිසා විවිධාකාරයේ ගැටලු, තාක්ෂණික ගැටලු, පාරිසරික ගැටලු, සද්දබද්ද අපිට නිරන්තරයෙන් බැහැනවා. ඒව තුළ අපිට යම් ආකාරයක බාධා සිදු වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා එහෙම දෙයකදී ඔයගලන්ට ඇහුනේ නැතිනම් පුතේ අනේ කරුණා කරලා අහන්න. පුත්ස අතන ඇහුන්නේ මට නැවත කියන්න. හරි. මම ආයෙ පැහැදිලි කරනවා නැත්නම් ආයෙ කියනවා. ඒක කිසි ගැටලුවක් නැහැ. මොකද විය යුත්තේක අපි අධ්‍යාපන කටයුතු කරගෙන යද්දී අපිට ඕන කරන්නේ පුතේ හරියට දැනුම ලබා ගන්න. සර් කෙනෙක් දෙන එක ලියාගෙන ඔහේ ගිහිල්ලා කියන දෙයක් නිකන් ඔහේ තේරෙන්නේ නැහැ කියන දේ ලියාගෙන ඔහේ යන්න. එහෙම එපා. අහන්න, ප්‍රශ්න අහන්න, ගැටලු වෙනකොට ගැටලු අහන්න. තේරෙන්නේ නැතිවෙනකොට තේරෙන්නේ නැහැ. පොඩක් ආයෙ කියලා දෙන්න සර් කියන්න. අන්න එහෙම අපි මේ ගමන යන්නට ඕනේ. එහෙනම් මගේ පිළිවෙල මේ විදිය අපිට ෆිසිකල් ක්ලාස් එකක් පටන් ගන්න පුළුවන් වුණොත් අඩු ගානේ ජනවාරි වෙනකොටවත් අපි එතින්දි ප්‍රශ්න පත්‍රයක් දීලා අපි ලකුණු ගන්න ක්‍රමය පිළිබඳව පවා අපි භෞතිකව එක්සෑම් කීපයක් තියලා අපි සූදානම් වෙමු විභාගයට කොහොමද කරන්නේ කියලා. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වෙනකොට මගේ තියරි පන්තියේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා. අපි යම් පාඩම් ප්‍රමාණයක් ආවරණය කරගෙන යනවා. අපි ගොඩක් දුරට මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපිට විවිධාකාරයේ නිබන්ධන ලබා දීමේ ගැටලු මතුවෙනවා. එහෙම වුණොත් ඒ අවස්ථාවලදී අපි ලියාගෙන හරි මේ කටයුතු කරගෙන යනවා. හැම පාඩමකටම නිබන්ධනයක් හම්බ වෙනවා. ඒ නිබන්ධනය තුල සෑම පාඩමකටම ප්‍රශ්න 100කට වඩා මම අන්තර්ගත කරලා දෙන්න. පළවෙනි එක අපි ගත්තොත් පළවෙනි ටියුට් එකේ ඒ විදිහටම 100කට වඩා අන්තර්ගත කරලා තියෙනවා.